ආයුබෝවන් පුතේ කලින් වීඩියෝස් දෙකක් කරා ඒ දෙකෙන් පුතේ සබ්ජෙක්ට් වල වලට තියෙන ගැටලු සහ පාඩම් කරන්නේ කොහොමද එක්සෑම් එකට ප්‍රිපෙයාර් වෙන්නේ කොහොමද කියන එක ගැන මම ඇඩ්වයිසස් ටිකක් දුන්නා ඒක ෆලෝ කරලා පුතේ ගේමක් ගහපු ළමයි දෙතුන් දෙනෙක් මට කතා කරා මගේ ටෙලිග්‍රෑම් ගෲප් එකෙන් මට ඇවිල්ලා ටෙලිග්‍රෑම් ගෲප් එකෙන් ඇවිල්ලා පෞද්ගලිකව මට කතා කරලා එයාලගේ ප්‍රගතිය ගැන පුතේ එයාලා කීවා මේකෙදි පුතේ එහෙම අර දැන් පාඩම් කරන්න කාලයක් නැහැ පුතේ මේක පබ්ලිෂ් වෙද්දී ඔයා වැඩ කරලා තියෙන ළමෙක් වුණත් හිතන්නකෝ ඔයා S එකක් C එකක් A කියලා බලාපොරොත්තු වෙනවා. දැන් හිතන්නකෝ ඔයා A එකක් A කියලා බලාපොරොත්තු වෙනවා. ඔයාට ඇවිල්ලා තියෙන B එකක්. ඔයා C එකක් A කියලා පුතේ බලාපොරොත්තු වෙනවා. ඔයාට ඇවිල්ලා තියෙන S එකක්. හරි? ඔයාට හිතේ හැටියට පුතේ එක්සෑම් ලියා ගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්න වලට උත්තර ටිකක් අරගෙන තමයි පුතේ ආවේ. ඒ වගේ චූටි චූටි දේවල් 10ක් ඔයාලට මතක් කරන්න 10ක් විතර මතක් කරන්න තමයි පුතේ හිතාන ඉන්නේ. හරි. ටක් ගාලා වීඩියෝ එකට යමු. මේ කතා කරන්නේ එක්සෑම් එකට ගිහිල්ලා පේපර් එක ඔයාගේ අතට ලැබෙන්න මොහොතකට කලින් ඉඳන් පේපර් එක දෙනකන් ඔයා කරන්න ඕන දේවල් ටික. හරි? මුතේ අර පැත්තෙන් පේපර් එක බෙදාගෙන එද්දී ඔයාගේ හිතේ චූටි තිගැස්මක් ඇති වෙනවා. ඒක සාමාන්‍යයි. ඒක කොහොමත් වෙනවා පුතේ ඔයාගේ හිත චුට්ටක් නොසන්සුන් වෙනවා. ඒ හින්දා නොසන්සුන් හිතකින් පුතේ කැළඹිලා තියෙන හිතකින් ඔයාලට පේපර් එකක් ලියන්න බෑ. මුලින්ම පේපර් එක අතට එද්දී පුතේ හිත චුට්ටක් සංසුන් කරගන්න පුතේ ඔයාලට මොකුත්ම අයිඩියා එකක් නැත්තම් වතුර එකක් ගෙනියනවනේ. වතුර උගුරක් දෙකක් බොන්න පුතේ. පේපර් එක හරියට බෙදාගෙන එනකොට. එතකොට ඔයාගේ අත වේවුලන ගති පුතේ ඔයාට දැනෙන බය වගේ දේවල් නතර වෙයි. ඒත් පුතේ චුට්ටක් හිතේ සංසුන් නැත්තම් චුට්ටක් S2 පියා ගන්න. පේපර් එක ඔයාගේ අතට හම්බ වෙනකන් ඒ තප්පර පහ විතර චුට්ටක් S පියා ගන්න. ඊට පස්සේ පේපර් එක අතට හම්බ වෙනවා. මුලින්ම කතා කරමු MCQ පේපර් එක හම්බුනාම ස්ට්‍රක්චර් කියන්නේ essay පේපර් එක දෙකම හම්බුනාම ඒ දෙකටම පොදු කාරණා දෙකක් තුනක් ආයි කියන්න පුතේ. පළවෙනි දේ තමයි ඔයා බලන්න ඕන ඔයාලට කොච්චර වෙලාවක් ලැබිලා තියෙනවද සහ ඒ අනුව ඔයාලට එක ප්‍රශ්නයකට කොච්චර වෙලාවක් වෙන් කරන්න පුළුවන්ද කියලා. ඔයා කරන්නේ කාලයත් එක්ක තියෙන රේස් එකක්. ඒ රේස් එක පුතේ හරියට හරි කාලෙටද ඉවර කරේ නැත්තම් ඔයාගේ අපේක්ෂිත ප්‍රතිඵලයට පුතේ ඔයාලට යන්න බැරි වෙනවා. ඒ හින්දා පේපර් එකට කොච්චර කාලයක් දීලා තියෙනවද? ඔයා ප්‍රශ්න කීයක් කරන්න ඕනද? A කොටසෙන් ප්‍රශ්න කොච්චරක්ද? B කොටසෙන් ප්‍රශ්න කොච්චරක්ද කියන එක පුතේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔයා කියවන්න ඕන. හරිද? ඊට පස්සේ පේපර් එකේ ඉන්ස්ට්‍රක්ෂන් කියවලා පළවෙනි ක්වෙස්චන් එක, ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ පුතේ කියවන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම පේපර් එකක් අතට ගත්ත ගමන් ඔයාගේ විභාග අංකය පුතේ පේපර් එකේ ලිවිය යුතුමයි. ඒක MCQ පේපර් එකක්ද ස්ට්‍රක්චර්ස් එකක්ද essay එකක්ද කියන එක අදාළ නැහැ පුතේ. පේපර් එක අතට ගත්ත ගමන් ඔයා විභාග අංක ලියන්න ඕන. ඒකට හේතුව සමහරවිට පේපර් එක ලියන්න ගත්තට පස්සේ ඔයාගේ පුතේ චුට්ටක් හිතන්නකෝ එක ප්‍රශ්නයක් පුතේ පළවෙනි පාඩමේ ඊගාව ප්‍රශ්නේ පුතේ 11 වසරේ පස්වෙනි පාඩමේ. අන්න ඒ විදිහට ඔයාගේ හිත 10 11 අතර මාරු වෙනවා, පාඩම් අතර මාරු වෙනවා, පොතේ පිටුව අතර මාරු වෙනවා. ඒ දේවලුත් එක්ක පුතේ ඔයාලට සමහරවිට එක්සෑම් එකේ ඉන්ඩෙක්ස් නම්බර් එක ලියන්න බැරි වෙන්න පුළුවන්. සහ ඔයාගේ එක්සෑම් නම්බර් එක අපි හිතමු නිකන් අගට 316 වගේ 316 වෙනකොට පුතේ 361 වගේ ලියවෙන්න පුළුවන් පේපර් එක. එතනින් කතාව ඉවර වෙනවා. ඒ හින්දා මතක් කරලා පේපර් එක අතර ගත්ත ගමන් එක්සෑම් එකේ නම්බර් එක ලියන්න. එතකොට ඔය දෙක පුතේ ඒ කියපු කරුණු දෙක MCQ පේපර් එකට සහ පුතේ රචනා පේපර් එක කියන දෙකටම පොදු කරුණු අනිවාර්යෙන් අනුගමනය කරන්න ඕන දේවල්. ඊට පස්සේ පුතේ MCQ පේපර් එක ගැන කතා කරමු. සාමාන්‍ය මගේ සබ්ජෙක්ට් එක සයන්ස්. ඒ හින්දා මම සයන්ස් පේපර් එකෙන් ඉස්සරහට යන්නම්. සයන්ස් MCQ පේපර් එක ගත්තාම පුතේ ඔයාලට MCQ 40ක් තියෙනවා. ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න 40ක් තියෙනවා. ඔයාලට විනාඩි 60ක කාලයක් හම්බ වෙනවා පුතේ. ඒ ප්‍රශ්න 40ට උත්තර ලියලා කොටුකොලේ මාක් කරන්න. එහෙම බලපුවාම පුතේ පැයක් කියන්නේ විනාඩි 60ක්. එතකොට විනාඩි 60 පුතේ 40න් බෙදපුවාම විනාඩි 1.5ක්. ඒ කියන්නේ පුතේ විනාඩියකුත් තප්පර 30ක කාලයක් හම්බ වෙනවා පුතේ එක බහුවර්ණ ප්‍රශ්නයකට ඔයාලට උත්තර ලියන්න. සමහර බහුවර්ණ ප්‍රශ්න වලට පුතේ එච්චරම වෙලාවක් යන්නේ නැහැ. සමහර බහුවර්ණ ප්‍රශ්න පුතේ විනාඩි 2ක් විතර යන්න පුළුවන්. ඒ හින්දා පුතේ ඔයා පේපර් එක අතර ගත්තාම බැරි MCQ ටිකක් තිබ්බොත් එහෙම ඒකත් එක්ක ඔට්ටු වෙලා වෙලාව විතර නාස්ති කරන්නේ නැතුව ටට්ටක් ගාලා මුලින්ම පුළුවන් ටික ෆස්ට් රවුන්ඩ් එකේ කරගෙන යන්න. ඊට පස්සේ ඔයාලට බැරි වෙන ඒවා සෙකන්ඩ් රවුන්ඩ් එක තර්ඩ් රවුන්ඩ් එකට තියාගන්න. එක ප්‍රශ්නයකට පුතේ විනාඩි 1කමාරකට වඩා නාස්ති කරන්න එපා. විනාඩි 2ක් වගේ නම් හරි මොකක්ම හරි කියමුකෝ. විනාඩි 3ක් වගේ ගියොත් පුතේ ඔයාලට ප්‍රශ්න 40 පැයක් ඇතුළත ඉවර කරගන්න බැරි වෙනවා. ඒ හින්දා කාලෙත් එක්ක හරියට ගණදෙනු කරන්න පුරුදු වෙන්න ඔයාගේ බහුවර්ණ පේපර් එකේදී. ඊට පස්සේ ඔයාලට පුතේ essay පේපර් එකක් හම්බ වෙනවා විද්‍යාව ව්‍යුහගත රචනා සහ රචනා පේපර් එක. ඒකට පුතේ ඔයාලට පැය 3ක කාලයක් තියෙනවා. හරි පේපර් එක අතර ගත්ත ගමන් ටක් ගාලා ලියන්න විභාග අංකය. විභාග අංකය ලියලා පුතේ පළවෙනි ප්‍රශ්න 4 ඔයා අනිවාර්යෙන් කරන්නම ඕනේ. ඒ හින්දා
පේපර් එක අතර ගත්තට පස්සේ විභාග අංක ලියවා කෙලින්ම ලියන්න ගන්න. පළවෙනි ප්‍රශ්න 4ම ලියන්න පුතේ. සාමාන්‍යයෙන් එතන තියෙන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න. ඔයාලට එක ප්‍රශ්නයක් විනාඩි 20කින් විතර ලියන්න පුළුවන්. එතකොට පුතේ ප්‍රශ්න 4ක් ලියන්න ඔයාලට විනාඩි 80ක්. එහෙමත් නැත්නම් පැය විනාඩි 20ක කාලයක් ගත වෙනවා. ඔයා රචනා ප්‍රශ්න 5න් 3ක් ලියන්න ඕන පුතේ. රචනා ප්‍රශ්න 5 ලියන්න කලින් මුළු ප්‍රශ්න 5ම උඩින්වත් කියවගෙන යන්න. කියවගෙන ඔයා ලියන්නේ මොන ප්‍රශ්නද කියන එක පුතේ හරියට කන්ෆර්ම් කරගන්න. ලියන ප්‍රශ්න වටේට පුතේ පොඩි රවුමක් දාගන්න. හිතන්නකෝ ඔයා 6 වෙනි ප්‍රශ්නෙට ලියනවා නම් 6 වෙනි ප්‍රශ්නේ වටේට පුතේ චුටි රවුමක් දාගන්න. ඒ විදිහට ප්‍රශ්න 3ක් සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගෙන පුතේ ලියන්න ගන්න. ලියන ප්‍රශ්නේ පුතේ ලියලා ඉවරනම ටික් එකක් දාගන්න. සමහර විට ඔයාගේ පුතේ ඒ වෙලේ මනස කැළඹිලා තියෙන හින්දා ඉස්සරහත් ඒ ප්‍රශ්න ලියලා එක 6 ඉස්සරහ ලියලා ඊට පස්සේ 7 ලියලා ආය අමතක වෙලා 6 ලියන්න පුළුවන්. ඒ වගේ මිස්ටේක්ස් කරගන්න එපා. ඒක මගහරව ගන්නයි ඒක එහෙම කරන්න කිව්වේ. එතකොට ඔයා ලියු ප්‍රශ්නෙට පුතේ රවුමක් දාගත්තනේ. ඒකට හරියක් දාගන්න ලීවා කියලා මතක් වෙන්න. එක රචනා ප්‍රශ්නයකට විනාඩි 30 ගානේ ඔයාලට රචනා ප්‍රශ්න 3 ලියන්න විනාඩි 90ක් හම්බ වෙනවා. විනාඩි 90ක් කියන්නේ පැයයි විනාඩි 30. ස්ට්‍රක්චර්ස් එකකට පැය විනාඩි 20කුත් රචනා ප්‍රශ්න 3ට පැය විනාඩි 30කුත් ගියාම පුතේ හරි ඔයාලට පැය 2යි විනාඩි 50ක් ගිහිලා තියෙනවා. රචනා පේපරයකට පුතේ විනාඩි 180ක්. එහෙම නැත්නම් පැය 3ක් හම්බ වෙනවා. අර දෙකේ කාලය එකතු කරපුවාම ඔයාලට තව විනාඩි 10ක් ඉතුරු වෙනවා. අන්න ඒ විනාඩි 10 තමයි ඔයා කියවන්න ප්‍රයෝජනෙට අරගෙන තියෙන්නේ. ඊට පස්සේ රචනා පේපරයක ලියද්දි සමහර විට ඔයාට 100% කරන්න පුළුවන් රචනා ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. හැම වෙලේම මතක තියාගන්න පුතේ මේක සයන්ස් වලට වඩා මැත්ස් සිංහල වගේ පේපර් වලට පුතේ ගොඩක්ම අදාළයි. මැත්ස් පේපර් එක එහෙම ගත්තාම ඔයාට ගණන් හදාගන්න බෑ කියලා අහවල් මට මේ ගණන් 4 කම්ප්ලීට් කරගන්න බෑනේ කියලා අතාරින්න එපා. ඔයා දන්න මොනවා හරි එක ප්‍රශ්නයක ප්‍රශ්න දෙක කියන්නේ එක ප්‍රධාන ප්‍රශ්නක ඔයා අණු කොටස් 3ක් විතර දන්නවා. ලියලා දාන්න. ඔයා ඒ විදිහට දන්න පුතේ ඔක්කොටම ලියන්න. ඒ කියන්නේ මේක මම කියන්නේ එකක් B1 මට්ටමේ ඉන්න ළමෙක්ට නෙමෙයි. සාමාන්‍ය පුතේ අර S1ක් ෂුවර් නෑ. ඒ වගේ මට්ටමේ ඉන්නවා නම් පුතේ ඔයා දන්න හැම දෙයකම ලියන්න. දන්න හැම දෙයකම ලියන්න. මොකද O level කියන එක පුතේ ඔයා එකපාරක් ලියන්න ඕන එක්සෑම් එක. කියන්නේ මොකක් හරි අවුලක් ගියොත් සෙකන්ඩ් එකක් කරන්න බෑ කියන එක නෙමෙයි. ජීවිතේ පළවෙනි පාඩම් ලියන්න පුතේ. අපූර්වට ලියලා දාන්න කොලස් රජෙන් නිකන් දෙනවනේ. හරි. එතකොට ඒක තමයි ඊළඟ ට්‍රික් එක. ඊට පස්සේ පුතේ දැන් ඔයාලට මම කිව්වානේ අර වෙලාවල් ටික එක ප්‍රශ්නයකට වෙන් කරන්න පුළුවන්. ඊට වඩා ඔයා රචනා ප්‍රශ්නයක ඉන්න එපා. මොකද ඔයාට එක රචනා ප්‍රශ්නයකට හම්බෙන පුතේ උපරිම ලකුණු ප්‍රමාණයක් හම්බෙනවා. ප්‍රශ්නේ උඩ කොටස් වලට පුතේ ලකුණු වැඩිපුර හම්බෙලා පල්ලෙහාට යන්න සාමාන්‍යයෙන් ලකුණු වෙන්න අඩු වෙනවා. ඒ හින්දා පුතේ පල්ලෙහා කොටස් ටික කරන්න බැරි වුණා කියලා ඔයාට ලොකු ලකුණු ප්‍රමාණයක් අහිමි වෙන්නේ නැහැ. පැය භාගයක් ඇතුළත පුතේ රචනා ප්‍රශ්න කරගන්න බැරි වුණොත් ඊගාව ප්‍රශ්නෙට ස්විච් වෙන්න. ඊට අමතරව පුතේ සයන්ස් පේපර් එක ගැන අපි කතා කරමු. සයන්ස් පේපර් එක වගේ ලියද්දි පුතේ ඔයා ඒකේ ගාණක් හදන්න දන්නේ නැත්නම් ඔයාට සමීකරණේ මතක නම් පුතේ සමීකරණේ ලියන්න. ඔයාට ඒකක මතක නම් පුතේ හැම උත්තරයකටම ඒකක දාන්න. මොකද ඒ වගේ චූටි දේවල් වලින් පුතේ සයන්ස් පේපර් එක වගේ පේපර් එක ඔයාට ස්කෝර් කරගන්න පුළුවන්. ඒ වගේ චූටි පොයින්ට් එකක්වත් පුතේ පේපර් එක ඇතුලේ මග අරින්න එපා. සමහර විට පුතේ ඔයා එක්සෑම් එකට අරන් යන්නේ මේ පන්සලේ හාමුදුරුවෝ මතුරුලා දීපු පෑනක් වෙන්න පුළුවන්. ඔයාට එකකින් ලීවා කියන්න වෙන්න පුළුවන්. සමහර ළමයි මේ වගේ දේවල් අරන් ගිහින් කෙලව ගත්ත වෙලාවල් පුතේ අපි දැකලා තියෙනවා. හරි. ඒ හින්දා අඩුතරමේ එක්ස්ට්‍රා පෑන් පුතේ තව දෙකක්වත් අර යන්න. මොකද මතුරු පෑන් ලියවුන් නැත්තම් ඔයාට පුතේ මාරු කරගන්න තව පෑනක් තියෙන්න ඕන. එතකොට මම පුතේ O level exam එක කරද්දිත් මට පෞද්ගලිකව සමහර අපිට වඩා කලින් බැච් වල කට්ටිය කියලා තියෙනවා බය වෙන්න එපා. ඔයාලට කොපි කරන්න පුළුවන්. ඒ වගේ දේවල්. හරි. ඔයාලගේ බැච් එකෙත් සමහර විට එහෙම කියපු කට්ටිය ඇති. ඒ කියන්නේ ඔයාලගේ උඩ බැච් එකකින් ඔයාලට කියපු කට්ටිය ඇතිසා ඔයා හැම හිතේ තියාගෙන ඉන්නවා නම් ඒ ගොන් වැඩේ කරන්න එපා. මාත් හිතාන හිටියේ පුතේ විභාග තහනම් කරනවා කියන එක කරන්න නැති දෙයක් කියලා. ඇත්තටම නෑ. ඒක කරනවා. මගේ යාළුවෙක්ගේ විභාගේ තහනම් වුණා. අවුරුදු 5කට කිසිදු රජයේ විභාගයක් පුතේ එතකොට ලියන්න බෑ. ඔයා මේ එක්සෑම් එක ලියලා එක්සෑම් අවුල් ගියොත් ලබඩ පාර හරි ගොඩ දාලා A level කරන්න ගන්න පුළුවන්. හැබැයි අවුරුදු 5කට පුතේ විභාග තහනම් වුණොත් ඔයා ඉවරටම ඉවරයි. හරි. එතකොට ඔයාට මේ පාර වැහිලා යනවා. ඒ හින්දා පුතේ මේ වැඩේ කරන්න යන්න එපා. ඊට පස්සේ ඔයා එක්සෑම් හෝල් එකට ගියාට පස්සේ එක්සෑම් හෝල් එකේ ඉඳගෙන සමහරට යාළුවොත් එක්ක කතා කරද්දී ඒ යාළුවාට කියන්න පුළුවන් අහවල් සර් මෙන්න මේ ප්‍රශ්න එනවා කීවා අර සර් මෙන්න මේ ප්‍රශ්න එනවා කීවා කියලා. පුතේ ඒ වගේ කියන යාළුවා දන්නවනේ. එයාලත් එක්ක කතාවත් කරන්න යන්න එපා. උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයා මානව දේහ ක්‍රියාකාරීත්වයේ පාඩමේ පුතේ ඔයාට රුධිර සංසරණය මතක නැහැ. කවුරු හරි සර් කෙනෙක් රුධිර සංසරණයෙන් එනවා කියලා කිව්වා කියලා ඔයාට කියනවා. ඔයාගේ පුතේ මානසික තත්ත්වය අවුල් වෙනවා. සමහර විට පේපර් එකේ රුධිර සංසරණය නැති වෙලා ඔයා හොඳට ශ්වසනයේ පාඩම් කරන් ගිහිල්ලා. ශ්වසනයේ පේපර් එකේ තිබ්බොත් අපරාධ නිකන් ඔයා බොරුවට කලබල වෙලා සමහර විට බය වෙලා සමහර ළමයි පුතේ
උදාහරණයක් විදිහට මම බයොලොජි පේපර් එක ලියපු දවසේ පුතේ මට ඉස්සරහා ගෙනල්ලා ළමයි හිටියේ එයා කලන්ත දැම්මා පන්ති පුතේ ළමයි 20ක් විතර හිටියේ එයාලා සාක්ෂි. හරි ඒ හින්දා පුතේ ඒ වගේ දේවල් වලට යන්නත් එපා මේ එක්සෑම් එක ලියන මේ චූටි කාලරාමුව ඇතුලේ. ඔයාගේ මේ විදිහට එක්සෑම් එක ලියලා පුතේ ඉවරුනාට පස්සේ ඔයා හෝල් එකෙන් එළියට එනවා. එළියට එන්න කලින් ඔයාගේ ID එක, ඔයාගේ පර්ස් එක, ඔයා වාහනේ කාවනම් ඒ ලයිසන් එක, ඒකේ යතුරු වගේ දේවල් තියෙනවද කියලා චුට්ටක් චෙක් කරලා බලන්න. එක්සෑම් හෝල් එකෙන් පුතේ ළමයි 400ක් විතර එළියට ගියාම සාමාන්‍යයෙන් ID කාඩ් දෙකක්වත් එක්සෑම් හෝල් එක ඇතුලේ තියෙනවා. ඒ මෝඩ වැඩේ කරගන්න එපා. ඒ කොහොමද පේපර් එකට බලපාන්නේ? පුතේ ID එක නැති වුණොත්, ඔයාගේ ලයිසන් එක නැති වුණොත්, ඔයාගේ පර්ස් එක නැති වුණොත් පුතේ ඔයාගේ ඔළුව ඒක හොයන්න ඒ මත්තේ මහන්සි වෙනා මිසක් ඊගාව දවසේ තියෙන එක්සෑම් එකට ප්‍රිපෙයාර් වෙන්න ඔයාගේ ඔළුව ලෑස්තිලා නැහැ. මම කලින් වීඩියෝ එකේ කියලා තියෙනවා එක්සෑම් එක ලියුවට පස්සේ එතන රංචු ගහලා කතා කර කර ඉන්න යන්න එපා කියලා. පුළුවන් තරම් ඉක්මනට පුතේ ගෙදරට යන්න. ගිහිල්ලා පැය භාගයක් නිදා ගන්න. ඔව් මම කියලා තියෙනවා දවල්ට නිදා ගන්න එපා කියලා මගේ ළමයින්ට. හැබැයි ඔයා එදාට නිදා ගන්න. මොකද ඔයා පුතේ අද සයන්ස් ලේවා කියමුකෝ. ඔයාගේ ඔළුව දැන් සයන්ස් වලට හැරිලා තියෙන්නේ. ඊගාව දවසේ ඔයාට තියෙන්නේ පුතේ අපිට ඉතිහාසය කියලා. ඔයාගේ ඉතිහාසයට ඔළුව හැඩ ගැහෙන්න ඕන. ඒකට චූටි කාලයක් පුතේ ඔයාගේ මොළයට රෙස්ට් එකක් දෙන්න. පොඩ්ඩක් නිදා ගන්න. එතකොට ඒ දවස් ටිකේ ඔයා එක්සෑම් එක ලියන්න සහ පේපර් එක වලට ලෑස්ති වෙන්න පුතේ විශේෂ කරුණු විදිහට කියන්න තියෙන ඔය ටික. ඉතින් මේ ටික පුතේ ඔයා දැනගෙන ගියොත් එහෙම මේ ටික පුතේ එච්චරම ළමයි සලකලා බලන්නේ නැති කරුණු සහ පුතේ ගුරුවරුත් එහෙම උවමනාවෙන් කියන්නේ නැති කරුණු. මොකද මේ දේවල් ඕන කෙනෙක්ට පුළුවන්, මේ දේවල් ඕන කෙනෙක්ට හිතෙනවා කියලා තමා හැමෝම හිතන්නේ. මාත් එහෙම හිතුවා. හැබැයි පුතේ එහෙම නෑ. මේ දේවලුත් නොදැන එක්සෑම් එකේ ඔයාට තියෙන ලකුණු ඩ්‍රොප් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් හැමෝම පුතේ මේ දවස් ටිකත් හොඳට මහන්සි වෙලා රිලැක්ස් එකේ පාඩම් කරලා එක්සෑම් එක ලියන්න. ඔයාලා ප්‍රාර්ථනා කරන රිසල්ට් එකට ඔයාලට යන්න පුළුවන් වෙන්න කියලා මම විශ් කරනවා. බුදු සරණයි පුතේ ඔයාලා හැමෝටම.